මෙවැනි උතුම් ධර්මදේශනයේ විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට උතුම් ධර්ම දානය සිදු කිරීම සඳහා බලංගොඩ සීතාගල පදිංචි බී.ටී. දයාවතී මහත්මිය, පී.ඩබ්ලිව්. සුමනදාස මහතා සහ සිය දියණිය පී.ඩබ්ලිව්. දිලිනි අයේසා මහත්මිය දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තිය සුජීවත්ව සිටින අවුරුදු 88ක් වන ඩබ්ලිව්.එච්. යසෝහාමි මහත්මිය, එස්.ඒ. සඳුන් චතුරංග මහතා, එස්.ඒ. ජයසේකර මහතා, ඩබ්ලිව්.එච්. කමලාවතී මහත්මිය යන සියලු දෙනාට ධර්මදේශනෙන් ජනිත වන කුසලයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. උතුම් ධර්මාබෝධයේ පිණසම හේතු වාසනා වේවා. එසේම පවුලේ මියගිය ඥාතීන් වන බී.ටී. පීරිස් මහතා, මගලින් නෝනා මහත්මිය, පී.ඩබ්ලිව්. සුමනතිස්ස මහතා, පී.ඩබ්ලිව්. සුමනවංශ මහතා, පී.ඩබ්ලිව්. සුමනසිරි මහතා, ජී. කුසුම් මංගල මහතා ඇතුළු පවුලේ මියගිය සියලු ඥාතීන්ට මේ මහා කුසල අනුමෝදන් වේවා. උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. මෙම ධර්ම දානමය කුසල කර්මය හේතු කර ගනිමින් හැකි ඉක්මනින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට නිර්වාණය සාක්ෂාත් වේවායි කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චතරෝ මේ භික්ඛවේ ධම්මා පඤ්ඤාවත් බුද්ධාය සංවත්තතිති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ අය ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි, අනුග්‍රහක භාවතුන්, නිවන් මගට උපරිම සෙවන ස්වාමීන් වහන්සේ කැමති ධර්මදේශනාවක් කියලා තමයි මාතෘකාව නිදහසේ දීලා තිබෙන්නේ. යනු මේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ පවතිනා වූ පඤ්ඤා වුද්ධි කියන සූත්‍රය. වචන 4ක් විතරයි තියෙන්නේ, එහාට මොකක්වත් නැහැ. නමුත් ඒකට අදාළ දහම් කරුණු තියෙන දේශකින් වහන්සේලා ළඟව. තම තමන්ගේ දේශනීය ප්‍රඥාවේ තරමට සහ තමන් ඒ කරුණු අවබෝධ ගත්ත තරමට මේක සුන්දර දේශනයක් වෙනවා. මොකද දන්නේ නැත්නම් මේ වචන 4 සිංහලෙන් තේරුම් කරනවා වුණාම ඊට වඩා දෙයක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් බුද්ධි කියන්නේ සාමාන්‍යයෙන් වැඩෙනවට, වර්ධනය වෙනවට. පඤ්ඤා උද්‍යා කියුවහම ප්‍රඥාව වැඩිම පිණිස. එතකොට ප්‍රඥාව වැඩිම පිණිස බලපාන්නා වූ කරුණු 4ක් තියෙනවා කියලා තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන්නේ. මොකද්ද ප්‍රඥාව? පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ. ප්‍රඥාවන්තයෝ සකීය චිත්තසංතානෙහි උපදවා ප්‍රඥාවෙන්ම නිවන දකින්න ඕනේ. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ න අයං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධම හේවත් නිවීම ප්‍රඥාවන්තයන් සඳහා පවණයි. දුෂ්ප්‍රඥයින් සඳහා නෙවේ. දුෂ්ප්‍රඥා කවුද? මේ දුකයි නොදනී, දුකට හේතුවයි නොදනී, නැතුව තැන නොදනී, මාර්ගය නොදනී. එනම් ප්‍රඥාවන්තයා කවුද? දුක දනී, හේතුව දනී, නැතිව තනී, මාර්ගය දනී. අන්න එහෙමයි මේකේ අර්ථයට එන්න වෙන්නේ. චතුස්සත්‍ය අවබෝධය. ප්‍රඥාවන්ත බවට පත්වීම කියලා කියනකේ තේරුම. ඒ විදිහට මේ ප්‍රඥාව කියන එකේ තේරුම යථාබෝධය. එහෙම නැත්නම් මේ ලෝකේ අපි දකින විදිහට වඩා වෙනස් ආකාරයකින් දැකලා මගපල නුවණ පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු නිවන් පිණිස යන මාර්ගයට තමයි මේ ප්‍රඥා මාර්ගය කියලා කියන්නේ. එතකොට ඒ සඳහා අවශ්‍ය වෙන්නා වූ මූලික කරුණු දෙකක් මේකේ සඳහන් කරනවා. ඒ මූලික කරුණු දෙක අන් අයගේ ආශ්‍රයෙන් ලැබෙන්න ඕන කියලා පෙන්වන්නේ. තුන්වෙනි සහ හතරවෙනි කරුණ සකීය අවබෝධයෙන් යන්න ඕන කරුණ වශයෙන් පෙන්නනවා. අත්‍යවාරම දමා ගේ හදා වහලේ ගැසිය යුතුයි. අත්‍යවාරම නැතුව ගේ හදන්නත් බෑ, වහලේ ගහන්නත් බෑ. සම්බුදු සසුනේ අත්‍යවාරම සත්පුරුෂ සංසේවෝ, සත්පුරුෂ ඇසුර. මේ සත්පුරුෂයා කියන්නේ කවුද? මතක තියාගන්න. මේ සත්පුරුෂයා කියලා කියන්නේ පව් හොඳ නෑ, පව් කරන්න එපා, පින් හොඳා, පින් කරන්න කියන එකේ සීමාව නෙවෙයි. ඒක පෘථග්ජන සමාජයට සමහරට හරි වෙන්න පුළුවන්. නමුත්
ප්‍රඥාවෘද්ධිය නෙවෙන්න ඕන. ප්‍රඥාවෘද්ධිය සිදු වුණොත් මොකද වෙන්නේ? මේ ජීවිතේදීම දුක් කෙලවර වෙනවා. මරණයෙන් පසු නිවන් දකින්න ඉන්නෙත් නැහැ. අනාගත බුදුහාමුදුරුවෝ දක්වා සතර ගමනක් හදන්න කල්පනා කරන්නෙත් නැහැ. ඔබේ වචනින් කියනවා නම් පෝස්ට්පෝන් කියලා කියන්නේ. කල් දාන්න කල්පනා කරන්නේ නිර්වාණය කියන එක. ජීවිතය තුළ හොයාගන්න නීවරණ ධර්ම ප්‍රහාණය කරන්න කල්පනා කරනවා. නීවරණ ධර්ම වලින් නිවීම වෙහිලා තියෙන්නේ. ඒ නිසා ඒවා ප්‍රහාණය කරපුවාම නිවීම හම්බ වෙන්න ඕන. මෙන්න මේ විදිහට සම්බුදු සසුනක් තුළ සත්පුරුෂයයි කියලා කියන්නේ අපි දකින ආකාරයෙන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වේ හැකි කෙනෙකුට සදහම් නිවැරදිව හමු වෙනම් අනුගමනීය ප්‍රතිපදාව හමු වෙනම් එදත් අදත් ඉදිරියට යත් කියලා මේ බුද්ධෝත්පාදය තුල අර පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියලා කතා කරන්නා වූ තැනට යන්න බාධාවක් තියෙන්න බෑ කියලා කතා කරන අය. බෑ කියන අය නෙමෙයි, බාධා කරන අය නෙමෙයි, මන්දෝත්සාහී වෙන අය නෙමෙයි, උද්‍යෝගිමත් කරන අය. බුදුන් වහන්සේත් වදාරනවා මහා කාශ්‍යපයන්ට ඔබ හෝ මා හෝ මේ භික්ෂු විසු උද්‍යෝගිමත් කරන්න ඕනේ. එතකොට සරියුත් මුගලන් ආදී මහතෙරුවරුන්ට නැත්නම් සීනාස්වයින් වහන්සේලාටත් මන්දෝත්සාහී වෙන එක වළක්වන්නට අන් අය උද්‍යෝගිමත් කරන්න කියලා තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. අනේ විදිහට සත්පුරුෂ කියන වචනට එනවා බුද්ධාදී සත්පුරුෂයන් කියන එක. මම නම් දකින්නේ මේ සත්පුරුෂයන් කියලා කියන්නේ එතකොට ආර්ය පුද්ගලින්ම කියන එකමයි. එහෙම නැතුව ඕන දෙයක් කළාට කමක් නැහැ, පව්පින් කියලා දෙයක් නැහැ, මරුණාම ආයෙ උපදින්නේ නැහැ කියලා හරි එහෙම උගන්වනවා නම් බන අපට අසත්පුරුෂයෝ කියන මරුණාම වෙන කර කියන්න දෙයක් නැහැ. මොකද මේ කර්ම නියාමයේ පාලකයා බුදුරජාණන් වහන්සේ නෙමෙයි, චේතනාව විසින් කරන දෙයක්. චේතනාව දුෂ්ට වුණොත් එහෙම ඒකට අදාළ විපාක දුක් වෙනවා කියන එක න්‍යාම ධර්මයක්. චේතනාව හොඳ වුණොත් ඒකට ලැබෙන විපාක සැප වෙනවායි කියන එක මනස මුල් කොටගත් ක්‍රියාධර්මයක්. නිවීම කියන්නේ මනස මුල් කොටගත් ක්‍රියාධර්මයක් නෙවෙයි, මනස ඉක්මවා යාම කියන එක තේරුම් ගන්න. අන්න එතකොට මනසේ සීමාව අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ. මනසේ දියුණුව තුළ, සිතේ දියුණුව තුළ යා හැකි ගමන. එතකොට මාර්ගඵල ලැබුණේ නැහැ රූපී අරූපී බමතල වලටවත්. එහෙනම් ඔවුන්ගේ ප්‍රඥාව අවදි වුණේ නැහැ. අන්න එහෙමයි දකින්න ඕන. බුදුවරයෙක් ලෝ පහළ වී සදහම් දේශනා කරනවා. ඒ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති. බුදුවරුන්ගේ කර්තව්‍යය. ඊට අදාළ තැනට යන්න අවශ්‍ය මග වැසී පවතින බැවින් බුදුවරු මග සොයා දේශනා කරනවා. ඒක තානුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති කියලා කියන්නේ. ඒ මග ගන්නට පුළුවන් අය සඳහා තථාගතයන් වහන්සේ ෂණ සම්පත්තිලාභීන් කියලා විශේෂ වචනයක් පෙන්වලා තිබෙනවා. පසුගිය දේශනා ගණනාවකම මේ ෂණ සම්පත්තිලාභය කියන්නේ අස්කම්පේන එක නෙවෙයි. අපායයි දිව්‍ය ලෝකයේ කියන දෙපැත්තට ගියාම සැප සහ දුක විතරයි විඳින්න පුළුවන්. දෙකම විදර්ශනා කරගන්න බෑ කියලා කිව්වා. දුක නම් විඳිනව ඇරුණාම තේරෙන්නේ නැහැ. සැප නම් සැප නිසා දුක තේරෙන්නේ නැහැ. මිනිසාට මේ ලෝකේ ආවම ඉන්ද්‍රිය ගෝචර සැපත තුළ මේ සැප දුක් දෙකක්, ලාභාලාභ දෙකක් ආදී කොටදී 8කට සිත බෙදී දෙපැත්තට වැනෙනවා. දෙපැත්තට වැනෙන එකේ වැනලස ස්වභාවය අයින් කරගන්න දෙපැත්තේම දුක දකින්න ඕන. දුක නම් දුකමයි, සැප නම් සැප අහිමීම දුක. ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන් හා සංපයෝග වීම දුකක් කියලා පෙන්නන්නේ. අන්න ඒ විදිහට Taman ප්‍රිය කරන තැනත් අහිමි වෙනවා, අප්‍රිය කරන තැන ඉන්නත් බෑ. අප්‍රියන්ගෙන් හමු වීම දුකක් ගෙනත් දෙනවා. ප්‍රියන්ගෙන් පුද්ගලයන් නෙමෙයි මං කියන්නේ ප්‍රිය කරන අරමුණු වලින් වෙන් වෙන්න වෙනවා දුකයි. අප්‍රිය කරන අරමුණු ආපුවම බාර ගන්න වෙනවා පු탁ජනයාට දුකයි. මේ ප්‍රියාප්‍රිය දෙකේ නෙවෙයි බුදුන් වහන්සේ වදාළ සැනසීම තියෙන්නේ. මේ දෙකම මධ්‍යස්ථභාවයට ගෙනාවෙන් පස්සේ ඊට වඩා වෙනස් තලයක්. ඒ නිසා ගෞතම සසුන තුළ නම් ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයේ සරණින් තවත් බුදු සසුනක නම් ඒත් වෙනත් භාෂාවකින් ඉදිරිපත් කළාට ඉදිරිපත් කරන්නේ ඕකමයි. මිනිසා සඳහා මතක තබා ගන්න. ඒකට වෙනත් ධර්මයක් කියලා බුදුවරුන්ට පැහැදිලි කරන්න දෙයක් නැහැ.
අනේ විදිහට ලබාගත් ජීවිතයේ ස්ත්‍රී පුරුෂ දී පැවිදි ભેදයෙන් තොරව පාපෙන් සමස්තයක් වශයෙන් දසවස්තුක සම්මාදිට්ඨි මට්ටමේ පුදක්ෂණ මට්ටමේදී පාපයෙන් බැහැරවීමට මඟ පෙන්වන සහ අනතුරුව ආරි සම්මාදිට්ඨි මට්ටමින් ඊට වඩා එහායින් ගිය පාපම් පාපකතෝ පස්සතාති තත්ත්ව විරජ්‍යත විමුච්ඡිත නිම්මිදතාති කියන එක පෙන්වන්නට පුළුවන් අයගේ ඇසුර සත්පුරුෂ සංසේවයයි. සතර දික් කරන සතර පාර හදලා පෙන්වන සතර සැප පතවන ප්‍රාර්ථනා කරන අයගේ ඇසුර වශයෙන් මම දකින්නේ නැහැ සත්පුරුෂ සංසේවය කියලා. මන්දයත් අර යේකනං නාදි ගච්ඡanti යමෙක් මේ ෂණය සැලකිලිමත් වෙන්නේ නැත්නම් ඔහුට ආය ෂණය ලැබෙන්නේ නැහැ කියලා තියෙනවා. අපි මේ බොහෝම රවුමක් විශාල රවුමක් ඇවිදලා සංසාරේ එළියට යන්න පුළුවන් දොරටුව ළඟට ඇවිදින් ඉන්නේ. ඕක සතරෙන් ඉවත් වෙන දොරටුව නෙමෙයි. ඕක වහලා තියෙන්නේ. ඕක ආවට යන්න එපා. ඕතනින් එහා පැත්තට මකරකට තියෙන්නේ කියලා හැම බය කරොත් එහෙම අපි ආයෙත් සසරටම වැටෙනවා. එනිසා සත්පුරුෂ කියන එක තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න. ඒකට ඔය වර්තමාන සමාජයේ තියෙනව මිත්‍යා මතවල පැටලිලා බෑ. ගිහියන්ට බෑ, පෙරම් පුරන්න නැතුව බෑ, අනාගත බුදුහාමනෝ මැරෙන්න නැතුව මැරිලා මිසක් නිවන් දකින්න බෑ. මේ ගෞතම සාසනය බෑ. ඕවා සත්පුරුෂයන්ගේ කතා නෙවෙයි. Tamanගේ පෞද්ගලික මත. Tamanට බැරි නිසා අනිත් අයටත් බැරිකම පටවන්න හදන එක. මෙන්න මෙහෙමයි මට මේ සත්පුරුෂ සංසේවය කියන වචනයට කිසියම් අර්ථයක් ලබා දෙන්න පුළුවන් කමක් තිබෙන්නේ. ඊළඟට සත්පුරුෂයාගෙන් ලබන්න දෙයක් තියෙනවා. සද්ධම්ම සවණං දෙවෙනි කාරණාව. කතාන්තර සවණං ඓතිහාසික කතා සවණං නෙවෙයි. අදක තියාගන්න. නිකන් ධම්ම සවණනුත් නෙමෙයි. සද්ධම්ම සවණං. සදහම් ශ්‍රවණය කිරීම. සත්පුරුෂයාට සදහම් දේශනා කරන්න පුළුවන්කමක් තියෙනවා මං හිතන්නේ. එතකොට ඔහුට සවන් දීම තුළ තමයි අර ප්‍රඥා ඇස පෑදෙන්නේ. චක්කෝමුදපාද වලින් පටන් අරන් පඤ්ඤාවුදපාද දක්වා එහෙම නැත්නම් සංඥාවෙන් පටන් අරන් විඤ්ඤාණය ප්‍රඥාව ඇස. සද්ධර්ම ශ්‍රවණයේදී එහෙමනම් නොදටු දේවල් දකිනවා. ඇහැට පේන දේවල් නෙමෙයි ඊට එහාට නොනින් දකින දෙයක් තියෙනවා. හොඳයි අපිට සද්ධර්ම ශ්‍රවණය සඳහා මොන මාතෘකාවද පාවිච්චි කරන්න ඕන? අනේකයි තේරුම් ගන්න ඕන. ඕනෑම මාතෘකාවක් තුළින් මේ සද්ධර්මය අනුගමනය කරමින් ඉන්න ප්‍රතිපදාව කියන දෙක එළිවෙන්න ඕන. එහෙමයි. ඒකයි සද්ධර්මය කියලා කියන්නේ. ඉතින් අපිට අපි එක එක දවස්වලට එක එක මාර්ග වලින් පෙන්වනු ලබනවා. ඇතැම්මු ඉල්ලපම පටිච්චසමුප්පාදේ නිරෝධය දකින්න පාර තුල සද්ධර්මයේ පෙන්නනවා. ඇතැම්මු ඉල්ලපම චතුස්සත්‍ය විග්‍රහ කරන්න කියලා සද්ධර්මයේ පෙන්නනවා. ඇතැම්මු ඉල්ලපම සතිපට්ඨානය ගන්න කියලා සද්ධර්මයේ පෙන්නනවා. ඇතැම්මු ඉල්ලපම කර්මක්ෂය කිරීමේ කර්මෙන් පෙන්නන්න කියලා සද්ධර්මයේ පෙන්නනවා. ඇතැම්මු ඉල්ලපම ත්‍රිවිධ විතර්ක ප්‍රහාණයෙන් පෙන්නන්න කියලා ඒත් පෙන්නනවා. අනේ විදිහට මේ සදහම් මාවත ත්‍රිපිටකය තුළ මාර්ග වශයෙන් කීප ආකාරයකින් පෙන්වලා තිබෙනවා. එතකොට එහිදී පෙන්වන්නේ මොකද්ද? ඔකෝකෙන් පෙන්වුවත්. වෙනත් වචනකින් ගනිමුකෝ එකක්වත් ගන්න නැතුව. ඒකෙන් පෙන්වන්නේ ස්වභාවයෙන්ම පෘථග්ජන මිනිසා අනුසෝතගාමීෙක් ඔහු සසර යන්න දන්නවා. අඳුරේ යත ගන්නවා. ඔය යන පැත්තට යනවා. තමන් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගය තුල යන පැත්තට යනවා ඇරුණාම ඒ යාම නවත්තන්න පුළුවන් හැකියාවක් නැහැ. තේරුම් ගන්න. එතකොට මෙන්න මෙහෙම මේ තමා අනුසෝතගාමීෙක් කියන කාරණාව තමන්ගේ ජීවිතය තුළ අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් තුළින් පැහැදිලි කරලා දෙනවා. ඔය ගමන ගිහින් සතරටම වැටෙනවා. ඔය ගමන ගිහින් උපාදානයෙන් මිදෙන්න බෑ උපාදානයටම අහු වෙනවා. ඔය ගමන භවගාමී කියලා දෙනවා නම් යමෙක් අන්න සවන් දෙන්න. ඔය ගමන භවගාමී මේ ගමන භව නිරෝධගාමී. ඔය ගමන භවගාමී මේ ගමන නිර්වාණගාමී. ඔය ගමන අනුසෝතගාමී මේ ගමන පටිසෝතගාමී කියලා මෙන්න මේක මොනම පාරකින් හරි පෙන්වලා දෙනවා නම් යමින් ඉන්න මගේ ප්‍රමාදී බව සහ යායුතු මගේ අප්‍රමාදී බව පෙන්වා දෙනවා නම් අන්නය තමයි සද්ධර්ම දේශනය සද්ධර්ම ශ්‍රවණය.
බලන්න මේ ධර්ම දේශනා න්‍යායන් තුළ කොතරම් ඈතට අපි ගිහින්ද ඉන්න කියලා. සමහරවන්ට අය එබඳු මොනවාවත් ඕනකමක් නැහැ මීගේ ඥාතින්ට පින් දෙන්න මොනවා හරි කිව්වහම ඇති. සමහරවන්ට කතාන්තරයක් කිව්වහම ඇති. සමහරවන්ට චාරිත්‍රයට වෙන්න පැයක් ගත කළාම ඇති. අන්න එහෙමයි මේ සමාජය ධර්ම දේශනා දෙස යොමු කරන්නේ. ඒ නිසා ධම්මකති සූත්‍ර 4ක සඳහන් පරිදි එක එක්කෙනාට ගැළපෙන ධර්ම කතිකයොත් ඉන්නවා ධර්ම දේශනාවක් තියෙනවා. නමුත් ආස්වාදයේ ආදීනෙන් දැක නිස්සරණය සඳහා දේශනා කරන එක ධම්මකතික භාවය කියලා තියෙනවානේ. අන්න මේ සද්ධර්ම ශ්‍රවණයේදී ඒක තේරෙන්න වෙනවා. එතකොට ඒක අපි තේරුම් ගන්න ඕන කාරණාව ඔබ තුල යන පැත්තට යන්නේ කොහොමද? අනුසෝතගාමිත්වය. මොකක්ද අනුසෝතගාමිත්වය කියන්නේ? ඒක තේරුම් ගන්න වෙනවා. අනුසෝතගාමිත්වය කියන්නේ භවගාමී වීම. පවින් හෝ පිනෙන් හෝ ධානයෙන් හෝ ජීවිතෙන් එහා පැත්තට සසරක් හැදෙනවා නම් භවගාමී. අන්න එහෙමයි තේරුම් ගන්න ඕන. කුමක් නිසාද භවගාමී වෙන්නේ? අපි කියමුකෝ උත්පත්ති පනවන්නේ කොහොමද කියලා අහපුවම තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමේ පවතිනවා උපාදාන සහිතයට උත්පත්ති පනවනවා. ඒ උපාදාන සහිත වීම භවගාමී නේද? නොඅනුපාදානස්ස පදයෙන් උපාදාන රහිත වීම. උපාදාන රහිත වීම භව නිරෝධගාමීනේ. තේරුම් ගන්න ඕන කතාව. එතකොට උපාදාන සහිත වීම සහ උපාදාන රහිත වීම කියන දෙක ඔබේ ජීවිතෙන් ඔබට පෙන්වන්න පුළුවන් නම් යමෙකුට අත තබා ගන්න ඒ කාරණාව. ඔබේ ජීවිතය තුළින් ඔබ උපාදාන සහිතයි, ඔබ ප්‍රමාද විහාරී. ඔබට මෙන්න මේ පාර ගන්න ඕන මේක අප්‍රමාද විහාරය කියලා පෙන්වන්න පුළුවන් නම් අන්නේ කරුණ වැටහෙන එක තමයි සද්ධර්ම ශ්‍රවණය. ඒ කරුණ පැහැදිලි කරන එක තමයි සද්ධර්ම දේශනය. මතක තබා ගන්න ඕන කාරණාව. දැන් උපාදාන සහිත වෙන්නේ කොහොමද? ජීවිතේ එක වතාවක්ද? දවසට එක වතාවක්ද? පැවිද්දන් සඳහා පමණද? ස්ත්‍රීන් සඳහා පමණද? එහෙම ඒකට කුලකයක් නැහැ. සමස්තයම ලෝකේ ජීවත් වෙනකොට ඇසකරනාසය දිවකයනස්ට කියනවා උදරවල් හය පාවිච්චි කරනවා. දරවල් හය පාවිච්චි කරලා ලෝකේ හඳුනා ගන්නට බාහිර සිතට එන අරමුණ උදව් කරන ලෝකේ හඳුනා ගන්නවා. එතනින් එහා පැත්තට ගමන පෞද්ගලිකයි. එතනින් එහා පැත්තට ගමන ප්‍රමාද විහරණයකට පත් වෙන බව ලෝකයා බහුතරයක් දන්නේ නැහැ. ප්‍රමාද විහරණය ප්‍රමාද වාසී බවක් විහරණයක්. ප්‍රමාද විහරණය සසර හැදෙන බව සහ මරණයට මග බව දන්නේ නැහැ. අන්හෙම තමන් තුළ තමන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය තුළ මේ මොහොතේ කරගන්නා වූ වරදක් නිසා සසර හැදෙන බව, සසරට බැඳෙන බව බොහෝ දෙනාට වැටහෙන්නේ නැහැ. මොකද ඔවුන් ගොඩ ඉඳලම ගැඹුරට තේරුම් නොගෙනම මොකද කරන්නේ? පුද්ගලයෙක් වශයෙන් මේක දිහා බලනවා. පින් කරනවා හරි පව් කරනවා හරි කියන වචනයක් තුළින් බලනවා ඇරුණාම ඊට එහාට බුදුරු පැහැදිලි කරලා දාලා වූ ගැඹුරු පෙළකින් බලන්නේ නැහැ. එහෙම ජීවිතය තුළ බලන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. ඒක වචනෙන් කියන්න පුළුවන්, ලියන්නත් පුළුවන්. වචනෙන් කියන්නත් පුළුවන්, ලියන්නත් පුළුවන්, විභාගේ පාස් කරන්නත් පුළුවන්. නමුත් ප්‍රායෝගික වෙන්න බෑ. ප්‍රායෝගික වීම කියන කාරණාව තුළ මේ පෙන්වනු ලබන්නේ ස්ත්‍රිය මුල් කොටගෙන, පුරුෂයා මුල් කොටගෙන, ගිහියා මුල් කොටගෙන, පැවිද්දා මුල් කොටගෙන නොවේ. ශික්ෂාපද මුල් කොටගෙනත් නොවේ. මේ මොහොතේ ඔබ ළඟ සිදුවෙන සිදුවීම මුල් කොටගෙන. සිදුවීම
එකක් වුණාට ඇතුළතින් පිළිගැනීමේ විවිධත්වයක් තියෙනවා. මෙන්න මෙතන තමයි මේ මිනිසා නොදන්නා වූ මේ මොහොතේ හඳුනාගෙන අවසන් විය යුතු සතරෙන් ජීවත් විය යුතු ජීවිතය එසේ නොවන්නට ඇදිලා යන ජීවිතයක් බවට පත් කරන්නට ඉදිරියක් හදන ජීවිතයක් බවට පත් කරන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය සකසන්නේ ඔබ විසින්. ඔබේ ගියුකම විසින්. ඔබේ උපාදානය විසින්. දැන් හරිද? උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. සත්‍යයට ජාති මරණ ගෙනත් දෙන්නේ උපාදානයේ විසින්. අනුපාදා විමුච්ඡanti. උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. අන්න පාරවල් දෙකක් පෙන්නනවා. උපාදානස්ස කෝ අහං වච්ච උත්පත්තිම් පන්නාපේමේ. අනුපාදානස්ස උපාදාන රහිතනම් උත්පත්ති පනවන්නේ. මෙයම තේරුම් ගැනීම ප්‍රමාණවත් නේද? උපාදානයෙන්නේ වතු පිටි තුලද ඉඩ කඩම් තුලද බැංකු ගිණුමේද? නෑ, උපාදානය වෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් ගන්න දිවෙන් අයෙන් ගන්නා වූ අරමුණු වල ඇලීම තුල අරමුණු රස වින්දනය තුල අරමුණු තුල ගැටීම තුල අරමුණ තුල ජීවිතය තුල නෙමෙයි. උදව් වෙනවා ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය කියන්නා වූ ద్వාරයන් වල ద్వාරය තුල නෙමෙයි අරමුණු තුල. ద్వාරයන් ඕන නම් විවෘත වෙන්නේ එළියට දවල්ට විතරනේ. ద్వාරයන් තිබිලා බාහිර ద్వාරයන් තිබිලාද අරමුණු වෙන්නේ නින්දෙදී. බාහිර රූපයක් ශබ්දයක් හමු වෙලා නැහැ. ඒත් මනෝ ద్వාරය තුල බාහිර අරමුණු නැතුව මේ අරමුණු තුල ක්‍රියාකාරීත්වයේ විශේෂත්වය වෙනස විවිධත්වය ප්‍රමාදිත්වය හෙළි කරගත්තා වූ උතුමෙක් ලෝකේ බුදුවරු ඇරුණාම මම දකින්නේ නැහැ. අපාතින් සිදුවෙන්නා වූ වැරද්දක් අපට සතර හදා දෙන බව අපට දුක් හදා දෙන බව බුදුවරුන්ගේ විශිෂ්ට හෙළි කිරීමයි. ඒ ඔබ අතින් සිදුවෙන වරද තේරුම් ගැනීම ප්‍රමාද විහරණයේ තේරුම් ගැනීමයි. ඔබට මේක හදන හැටි කියා දීම සදහම් මග විවෘත කිරීමයි. මෙන්න මේ දෙක පැහැදිලි කරගන්න උත්සාහ කරන්න වෙනවා. එතකොට ඒක විග්‍රහ කරනු ලබන්නේ ජීවිතය තුළ අවුරුද්දක් තුළ දවසක් තුළ පැයක් තුළ නොවේ. ඒක විග්‍රහ කරන්නේ පංචස්කන්ධය තුළ. පංචස්කන්ධය ස්වභාවයෙන්ම ලෝකේ පහළ වෙනකොට ලෝකේ ඉන්නකොට අඳුරගන්න පහළ වෙන්න ඕන. ඕන කෙනෙකුට පහළ වෙන්න ඕන. නමුත් එයම පංච උපාදානස්කන්ධයක් බවට පත් කර ගැනීම මවගේ හෝ පියාගේ හෝ බාහිර අටලෝ දහමේ වරදක් නොව ඔබ විසින් එතෙන්ට එකතු කරන්නා වූ ඇලීමේ මුලාවේ ගැටීමේ මුලාවේ බැඳීමේ වරදක්. මෙන්න මේ අප්‍රමාදීව ගත කරන්න තියෙන මොහොත ප්‍රමාදයට අහු වෙන බව මේ ලෝකෙට උපදින කවුරුත් දන්නේ නැහැ ටිකක් කල් යනතුරු. ඔබ විසින් අහුවෙන්න ඕන සංසාර උගල ඔබ අටවාගෙන තියෙන බව බුදුවරු පැහැදිලි කරනතුරු කවුරුත් දන්නේ නැහැ. උගලට අසු වෙලා ඉන්න බැවින් අනතුරුව අන්න අසු වුණ බව දන්න කෙනා උගලෙන් ගැලවෙන්න මහන්සි වෙනවා. අන්න මේ සද්ධර්ම ශ්‍රවණය කියන කතාවෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ උගලට අහු වෙන හැටි සහ ගැලවෙන හැටි. වෙන මොකක්වත්ම නෙවෙයි. ඉතින් ඔක කියවලා පුරුදු අය වශයෙන් අපට සූත්‍ර දේශනා 7-8ක මේ ද්විත්ත මාර්ගයේ පැහැදිලි මතක් වෙනවා වචන වලින්. නමුත් මේ එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව අපි ගන්නවා. එතකොට අපි අතින් සිදුවෙන්නා වූ වරදක් තථාගතයන් වහන්සේ ප්‍රමාදයේ වශයෙන් හඳුන්වනු ලබනවා. ඔබ අතින් සිදු වුණා වූ මේ වරද නැත්තම් ප්‍රමාදය ඔබ ඉගෙන ගන්න වෙනවා. මච්චුනෝ පදම් පාර හදලා දෙන්නේ මේ ප්‍රමාදයේ විසින්. ඔබ කොතරම් උසස් වුණත්, උගත් වුණත්, ධනවත් වුණත්, බුද්ධිමත් වුණත්, උගත් වුණත් මේ සියල්ල යට කරගෙන අර මෝඩ සංකල්පයේ ඉස්සරහට එනවා.
මන්දයත් අර ධනවත් උගත් බුද්ධිමත් කියන කාරණා නෙවෙයි ප්‍රඥාව කියන්නේ. ලෞකික කාරණා. එනිසා ආගමන දන්නෙත් නෑ යන ගමන දන්නෙත් නෑ නමුත් පැවැත්මට අහුවෙන හැටි දන්නෙත් නෑ. තමා විසින්ම තමන් විසින් කරන කාරණයක් නිසා මෙතන නිමාව දකින්න තියෙන සංසාරයේ දුකින් මිදෙන්න තියෙන අවස්ථාව දුක හදන තොටුපළ බවට දුකට පත් වෙන තොටුපළ බවට දුක් අගාධයේ බවට පත් කරගන්නා වූ තොටුපළ බවට පත් කරගන්න බව අර කල්යාණ මිත්‍රයා කියා දෙන තුරු සද්ධර්ම දේශනාවක් තුළින් ඔබ තේරුම් ගන්නේ නැහැ. අනේකයි. ඒ නිසා තමයි මේ ආර්ය සත්‍යයේදී වැදගත් වෙන්නේ පිනපව ධානය ගැන කතා කරනවට වඩා ශික්ෂාපද සංවරය ගැන කතා කරනවට වඩා මොහතකින් ඇති වී නැති වෙන අරමුණු තුළ කියන සිදුවෙනා වූ ක්‍රියාකාරීත්වය ඇහැට පේන්නේ නැති වුණාට නුවණින් තේරුම් ගන්න පැහැදිලි කරන එක. අන්න එතන මාර්යා විසින් නටවා තිබෙන උගුලට බහු වෙන ආකාරය ඔබ දකිනවා. මේ වන විට ඔබ මේක කරලා තියනවා නේද කියලා දකිනවා. මතක තබා ගන්න. දැන් එහෙමනම් ඒ වරදින් මෙදෙන්න මේ වරද නොකර ඉන්න වෙනවා. එනින ආයති සංවරය පිහිටනවායි කියලා. වර්තමානයේ නම් ඉතින් ඒක සාමාන්‍යයෙන් ශික්ෂාපදයකින් වරදක් සිද්ධ වුණාම ශික්ෂාපද කැඩීමකින් ආපහු ඒක මේ ශික්ෂාපද සපිහිටන එකට තමයි ආයති සංවරය කියලා කියන්නේ. නමුත් ආයති කියන එක විතර නැවතත් කියන එකනේ. පෙරවුණ දේ සිදු වෙන්න දෙන්නේ නැතුව ඇතුළතින් සංවර වෙන්න පුළුවන්. ඔබට මේ මම පැහැදිලි කරන කරුණ ඔබේ ඇස තුල කන තුල නාසය තුල දැක ගන්න පුළුවන්ද? තේරුම් ගන්න පුළුවන්ද? එකකින් විස්තර කරොත් හය තුලම සිදුවෙන ආකාරය තේරුම් ගන්න පුළුවන්ද? එකකින් විස්තර කළොත් පව තුල පින තුල ධානය තුල සිදුවෙන ආකාරය තේරුම් ගන්න පුළුවන්ද? භවය හදන හැටි භව ගාමී වෙන්නේ කවුරුත් සතෙක් යනවද නැත්නම් හේතුඵලයක්ද කියලා තේරුම් ගන්න පුළුවන්ද? සතා කය නෙමෙයි නම් සතා සිත හටගන්න නැසනවා නම් සතා කොහෙන්ද? නෑ. කය පොළොවට පස් වෙනවා. සිතේ තියෙන ලෝකය අනාගත ඵල හදන්න හේතු වෙනවා. නමුත් සිත යන ද්‍රව්‍ය සංඛ්‍යාත දෙයක් නෙවෙයි. නමුත් චිත්තේන නියති ලෝකෝ ඔන්න. ලෝකේ කයින් ගෙනියනවා කියන්නේ නෑ සිතින් ගෙනියනවා. මේක ඔබ කල්පනා කළේ නෑ නේද? අම්මයි තාත්තයි ඉඩ කරන්නේ ඔක්කොම ටික බාහිර ලෝකේ තියෙන්නේ. නින්ද ගියාම එහි තියෙනවා. හදාගත්ත නිසා සිත ඇතුළට. බාහිර ඉඩම නෙමෙයි නමුත් ඒකේ සංසිතවිල්ල සිතේ තියෙනවා. බාහිර දේවල් වෙ සිත ඇතුළට ගත්තාම සිත විසින් නින්දටත් ගෙනියනවා. නින්දට නෙමෙයි පරලෝකටත් ගෙනියනවා. සාමාන්‍යයෙන් ඔය මේ කිව්වොත් එහෙම මේ කකුල තියෙන්නේ සිතේ කියලා කෙනෙක් පිළිගන්නේ මේ කකුල තියෙන්නේ කියලා පෙන්නයි. නමුත් ශල්‍ය කර්මයකින් කකුල කපලා සිහි නැති කරලා ඉන්න පුද්ගලයෙක්ට සිහිය આવොත් එහෙම ඊට පස්සේ ඔහු අඩිය තියන්න හදනවා බිමින්. මන්දයත් තව ඔහුගේ සිතින් කකුල ඉවත් උනේ නැහැ. කකුල නැහැ කියන එක හිතට ගන්න ඕනේ. එතකොටයි ඒක වෙන්නේ. අඩිය තියනකොත් වැටෙනවා. එතකොට තමයි තේරෙන්නේ කොහොම කකුල නැති බව. අර චිත්තේන නියති කියන්නේ අන්න ඒකයි. මෙන්න මේ නිසාම තමයි ඔය යම් යම් දුර්වලකම් ඇති කර ගැනීම තුළින් එහෙම නැත්නම් යම් යම් වගේ අංග ඉවත් කිරීමත් තුළින් තමා මෙවදු කෙනෙක් කියන එක සිතට ගන්න එක පරලෝකදී සඳහා බලපානවා අඩුපාඩු වෙන්න. අංග විකලත්වයක් හරි තව කාරණයක් නිසා දුර්වලකමක් ගත්තාම ඒක සිතට ගත්තාම සිත විසින් ගෙනියනවා. දිවැඩිය ආරෝගයෙන් පෙළෙන කෙනෙක් පරලෝකියත් එහෙම තියෙනවායි කියන අදහසකින් ඊළඟ උපදිනකොටම දිවැඩියාවත් අරන් එනවා. කයෙන් ගෙනිච්චේ නෑනේ. සිත ගියෙත් නැහැ. කයත් මෙතන අවසන් වෙනවා සිතත් නැසෙනවා. නමුත් අර බැඳ තබා ගැනීමෙන් ඉදිරියට තබා ගැනීම තුළ පැවැත්මක් සිදු වෙනවා. මේක තමයි මේ ලෝකයට හොයාගන්න බැරි
පරලෝ යන්නේ මොනවද කවුද කියලා අහන ප්‍රශ්නය. බටහිර අයට පුනර්භවය පැහැදිලි කරගන්න බැරි විශ්වාස කරන්න නැති කාරණා. මොනවද යන්නේ? මොකොත් යන්නේ සිතත් නැතෙනවා, කායත් නැතෙනවා. නමුත් මේ නැසෙන සිත තුළ ඊටම පත්ෙන් අනාගතයක් හටගන්න හේතු ඉතුරු වෙනවා කියන එක මොන බණ පොතේද තියෙන්නේ? ලෝකේ පවතින මොන ග්‍රන්ථයේද පවතින්නේ? මොන ග්‍රන්ථයකවත් නැහැ. නමුත් ත්‍රිපිටකගත සූත්‍ර දේශනා 100,000 ගණනක තියෙනවා. ඒක තමයි වෙනස. අපි මේ සසරට බැඳෙන එක උන්වහන්සේ නියම පෙළමහම් ගණනාවක් මගින් පෙන්නනවා. එතකොට නියති අපි හොයාගනිමු. පව්කම් කරමින් ජීවත් වෙනවා. ඒ ලෝකේ නින්දටත් යනවා. නින්දෙත් එහාට එක පොරොදුයි. දැන් එතකොට පස්දොර ආශ්‍රයෙන් හදාගත්තා වූ ලෝකයක් ඔහුට තිබෙනවා. ඔහු මේකත් අරන් නින්දට යනවා. ඔහු ඒකෙන් තමයි පරලෝ යන්නේ. දැන් එතකොට සිත විසින් ඔහු ගෙනිච්චා සතර අපායට. මොකද පාපේ අස්වැන්න වපුරන්න පුළුවන් තැන තමයි ඒක. තව කෙනෙක් ජීවිතේ මේ සිතෙන් ගෙනියනවා, සිතට එකතු කරගන්නවා පුණ්‍ය අபிසංකාරය. ඔහු ජීවිත අවසානයේ පිනින් පරලෝ යනවා නම් චිත්තේන නියති සිතින් යනවා. ඔහුට ඒ හේතුඵල වශයෙන් මිනිසා අතර හෝ දෙවියන් අතරට ඒ බීජ පැල කරන්න පුළුවන් කෙත හමු වෙනවා. සුගතිගාමී කෙත. මේ දෙකම යට කරමින් සංසුන් සුවයක්වත් මේ සිත විසින් හදාගන්න ආයතනයකට රැවටෙනවා ධානලාභීන් ආයතන. ඒ නිසා සිතින් ඔවුන් ජීවිතය අතහැරුණාම සිතින් බඹලොවක් හදලා දෙනවා. මේ සිතින් නේද මේ ලෝකේ අපාය ගෙනිච්ච දුවේ ලෝකෙ ඉච්ච බ්‍රහ්ම ලෝකෙ ගෙනිච්චේ. සිතට එන දේ සමග එකතු වීමෙන්, පැවැත්මෙන් සහ ඒ තුලින් අනාගතයක් හදන්න අදාළ හේතු තැවීමෙන්. ඔය මම කතා කරන සසරක් හදනවා කියන කතාව ටිකක් කල්පනා කරගන්න. සසරක් හදනවා කියන කතාව. සතරක් තියෙනවා නෙමෙයි හදනවා. කොමකින්ද හදන්නේ? සෝපාදානස්ස. උපාදාන සහිත වීමෙන්. උපාදාන වෙන්නේ කොහොමද? දවල්ද රැයද ජීවිතේට එක වතාවක්ද? නැහැ. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල අරමුණු රසය විඳින්නට යාමෙන්. අරමුණෙන් අරමුණට රසට බැඳෙනවා. අන්න ඔබ කරනවාද? ඔබේ කය කරනවාද? නැහැ. අරමුණු රසය විඳින්නට යාම තුල ඒකට ඇති වෙන්නා වූ ඇලීම තුල, ගැටීම තුල, මුණාව තුල මෙතනින් අවසන් නොවෙන්න අනාගතයක් හැකී හැදීමම අවිද්‍යාවයි. නියති. අන්න එතකොට මෙන්න මේ ඔබ මේ සසරේ ඇවිදින්නේ දෙපයින් නෙවෙයි, මෙන්න මේ පව් රැස් කර පව් හේතු තැබීමෙන්, පින් රැස් කර පින් හේතු තැබීමෙන්, ධාන රැස් කර ධාන හේතු තැබීමෙන්. මේක තුනක් වුණාට, ගමන් තුනක් වුණාට තුනටම මේ හේතු තැබීම අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියනවා. දැන් මේ වැඩේ නවත්තන්න පුළුවන් නම් උපාදානස්ස කෝහං වච්ච, උපාදාන සහිත වුණොත් තමයි ওই භව ජාති හම්බ වෙන්නේ. නොවන උපාදානස්ස උපාදාන නැත්නම් උපාදාන නිරෝධයෙන් භව නිරෝධෝ ජාති නිරෝධෝ. නමුත් උපාදාන නිරෝධය කියන එකෙන් කරන්න බෑ ඒක. තව මුලට එන්න වෙනවා. අන්න එතකොට දහම් පෙළවල් 100කමාරක තියෙනවා මේ කතාව. තථාගතයන් වහන්සේ පැහැදිලි කරව දහරලා. අන්න එහෙම වර්තමාන මොහොත ශරණයක් වුණාට ශරණයක් තුළ ලෝකය හදන බව, ලෞකික වෙන බව, ලෝකෝත්තර වෙන්න පුළුවන් බව, ඇලෙන්න පුළුවන් බව වගේම අතාරින්න පුළුවන් බව, ප්‍රමාද වෙන්න පුළුවන් වගේම අප්‍රමාද වෙන්න පුළුවන් බව, මේ මොහොත හරි වටිනා බව. අඥානයාට සසරට බැඳෙන්න මේ මොහොත උගුලක්. ඥානවන්තයාට සසරෙන් මිදෙන්න මේ මොහොත දොරටුවක්. අන්න එහෙමයි ඒක තේරුම් ගන්න ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෝ සත්පුරුෂයෝ මේ කරුණ කියලා දෙමින් මෙහෙමයි බැඳෙන්නේ, මෙහෙමයි ගැලවෙන්නේ කියලා දෙනවා. එපමණයි නේද දැනගන්න ඕනේ.
එපමණයින දැනගන්න ඕනේ ඇත්තටම. මොන දහම් පෙලින් ආවත් දැනගන්න ඕනේ ඒක තමයි. හරියට වටිනවා. මේ බැවින් අපිට තේරෙන්න වෙනවා මේ ලෝකෙත් එක්කලා සම්බන්ධතා පැවැත්වීමේදී අපි ඇසෙන් කලින් නාසෙන් දිවෙන් කයෙන් බාහිර දේවල් දකිනවහනවා කියලා කතා කළාට මේවට අදාළ එකතු කරගත් අගය ඔබට ආවේනික පෞද්ගලික දෙයක්. ඒ අද අපි හඳුනගන්නකොට හඳුගන්නගන්න පෙර කාලයේදී එකතු කරගෙන තියලා ඉවරයි. මෙබැවින් මේ සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ වදාරනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ චක්කුණා රූපං දිස්වා. ඒක හැමෝටම පොදු දෙයක් එමක හැට රූපයක් දැක. සුඛං සෝමනස්සං සමානයිද? නෑ තම තමන්ට ආවේනිකයි. uppajjati සුඛං සෝමනස්සං කොහෙද ඉපදුනේ? කොහෙද බිලා ඉපදුනේ? පෙර තැබුවේ නැත්නම් උපදින්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ තමන්ගේ සිතට එන ලෝකය තමන් විසින් හදාගත්ත පෞද්ගලික දෙයක් බව. ඒ පෞද්ගලික ආකාරයට තමයි අර චාතුන් මහරහදික තාවතින්ස පරිණිත කියලා කතා කරන නිර්මාණ රති පැත්තට යන්නේ. සත්‍යත්තාරෝ රතර අපාය පැත්තට යන්නේ දුගති. එහි තියෙන විවිධත්වය විචිත්‍රත්වය ඇලෙන ස්වභාවය අනුව. එතකොට ඒ නිකන්ද හටගෙන නැතන නිසා අද නැහැ හටගෙන නැතන කාලය තුල උපාදානේ නම් වූ වරදකට බැඳෙන නිසා අන්න කළ දේ සසර ඇවිදින්න කළ දේ එකෙන් පෙන්නනවා දෙන්නවා. අපාය ගියත් දිව්‍ය ලෝකියත් බ්‍රහ්ම ලෝකියත් සසර ඇවිදින්න ඔබ තැවූ පියවර පෙන්නලා දෙනවා. අතීතයෙන් අරගත්ත දෙයක් අතීතයෙන් ගත්තා කියලා දන්නේ නැතුව වර්තමානයේ තියෙන දෙයක් එක්කයි මේ සතර දුක තියෙන්නේ කියලා එකතු වෙලා ඒකත් එක්ක ඇලිලා ගැටිලා ඒක අවසන් කරන්නේ නැතුව ඒකට රිදවීමේ ඕනකම ආස්වාද විඳීමේ ඕනකම එකතු කරලා මෙතන අවසන් කරන්නේ නැතුව ඉස්සරහට තියෙනවා. මෙචනේ සනයක් තුළ මොහොතක් තුළ ඇස තුළ කන තුළ නාසය තුළ අන්න ඒක සමස්තයටම භවගාමී. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව ශික්ෂාපද සංවරය හිටියට මේ සමස්තයටම භවගාමී. පමාද විහරණය. අන්න ඒක තේරුම් ගන්න වෙනවා. මේක මම විස්තර කරන්නේ නැත්තේ මන්දයත් කීප වතාවක් පැහැදිලි කරලා තිබෙන නිසා. ඒ නිසා ඔබක අතීතයෙන් එන දෙයක් මුල් කොටගෙන ඇසේ කනේ නාසයේ දිවේ කය සිදුවෙනා වූ ක්‍රියාකලාපයක් වශයෙන් මොහතක ක්‍රියාදාමයක් වශයෙන් තේරුම් ගන්න තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. අසුරු ගසරන් සැනකින් මෙන්න මේ වැරද්ද සිද්ධ වෙලා ඉවරයි ප්‍රමාදේ. ඔය තමයි බුදුවරු පැහැදිලි කරන සද්ධර්ම දේශනය ඔබ ශ්‍රවණය කරලා තේරුම් ගන්න. වෙන මොනවත් කරලා හරියන්නේ නැහැ. මේක ආපහු සම්මර්ෂණය කරලා බලන්න ඇහැ තුල කන තුල නාසය තුල දිව තුල පව තුල පින තුල මෙහෙම වෙනවද? ඇලුනුත් ගැටුනොත්. ඒ ඇලීම ගැටීමටමයි අර උපාදානය කියන්නේ. ඒ ඇලීමට ගැනීමයි තණ්හා උපාදානව මමත් වෙන ගැනීම කියලා කියන්නේ. දැන් මේක වෙලා තියෙන දෙයක් වෙමින් තියෙන දෙයක්. ඒක අනුසෝතගාමියාගේ මාවත. ඔය පාරේ ගිහින් බෑ. අනිත් පැත්තට යන්න ඕන. පටිසෝතගාමිකේ අනිත් පැත්තට යන එක. අන්න අර සද්ධර්මස් දේශනා කරන සත්පුරුෂයා ඊට පස්සේ මේක හතර හදන හැටි වෙනකොට කඩන හැටි කියලා දෙනවා. තෝක තෝකං කනේ කනේ ටික ටික සනයක් සනයක් පාසා මොහොතක් පාසා රන්කරුවා රිදීහි මල හරින්නාසේ. උදා වෙන මොහොතේදී උදා වෙන මොහොතට අදාළ කරුණ සමග ඇලෙනවද ගැටෙනවද නොඇලී නොගැටී නිමා කරනවද? ඒකයි කාරණාව. උදා වෙන මොහොතේදී මේවා තබූ දේවල් එන අවස්ථා ත්‍රිවිධ විතරක උත්පත්තිය විදිහට තමයි ත්‍රිපිටකේ පෙන්වන්නේ. කොතරම් දේවල් තිබුණත් කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක යටතේම මේ සිතට එන බව පෙන්නනවා. අන්න එහෙමයි ඒක පැහැදිලි කරනු ලබන්නේ. නමුත් දැන් මෙතන අපි දන්නේ නැති පෙළදහමක් තමයි තථාගතවරු පැහැදිලි කරන්නේ. අපට තේරෙන්නේ නැහැ මේ අතීතයෙන් එනවා ඒක ඉවර වෙනවා ඊළඟට ඒක අල්ලගෙන වර්තමානයේ ඉඳලා අනාගතයට තියෙනවා කියන එක දකින්නේ නැහැ.
ඒක අර ප්‍රඥාසින් නෙපෙන්නේ ඇහැට පේන්නේ නැහනේ. මේ විස්තර කරන ක්‍රියාදාමය අර පරමාණුයි නියුට්‍රෝනයි ප්‍රෝටෝනයි විස්තර කරනවා වගේ වැඩක් නේ. පරමාණු ඇදලා ඉලෙක්ට්‍රෝන කවච ඇදලා මැද කේන්ද්‍රයේ නැත්නම් මැද අනිත්‍යයේ ඇති තියෙන ඉලෙක්ට්‍රෝන ගාන හදලා ඊළඟට රසායනික සංයෝජනයකදී මේවෙන් අරකට ගිහින් උදාසීන වෙන හැටි තා සංයෝගයක් හැදෙන හැටි හදලා පෙන්නනවා. කවුද දැක්කේ? අනේ වගේ මේක අහැට බලන්න බෑ. නමුත් තේරුම් ගත්තම මෙහෙම වෙනව නේද කියන එක තේරෙනවා. එතකොට වෙන මොනවාවත්ම කරලා හරියන්නේ නැහැ. ප්‍රමාද විහරණයට එකතු වෙලා සසර ගමන නිමා කරන්නට හරියන්නේ නැහැ. සද්ධර්මස්සවණේ වෙන්නේ නැහැ. මේ ප්‍රමාදවාදීත්වයෙන් අත මිදෙන්න ඔබ විසින් අනුගමනය කළ ක්‍රියාකලාපයක් පැහැදිලි කරන තථාගතයන් වහන්සේ ඒ සඳහා ඔබට තව උදව්වට කෙනෙක් ගෙනත් දෙනවා. තනියම කරගන්න බැරුවම තව උදව්වට ගත්තාම උදව්කාරයා උදව් වෙනවා වගේ. අන්න අර පෘථග්ජනයින්ට නැති ආර්ය පුද්ගලයන්ට පමණක් හිමිවෙන්නා වූ සතිය ඔබට ගෙනත් දෙනවා. සතිය ගෙනත් දෙනවා. සතියෙන් සිහියෙන් කටයුතු කිරීම කියලා අප්‍රමාදය. වෙන මෙතනදී අර පස්ස වේදනා තණ්හා උපාදාන බව පෙළට බාධා කරනවා. ඒක යන්න දෙන්නේ නැහැ. අතීතයෙන් ආවට වර්තමානයේ හරහා අනාගතයට හදන්න තියෙන මේ සසර හදන මග කඩන්න උන්වහන්සේ තැනක් හොයාන තියෙනවා. මිනිසුන් ළඟ දොරටුව තිබෙනවා. මිනිසුන්ට ඒක කරන්න පුළුවන්. ඒකයි කරන්න ඕන කියන එක පිළිබඳ අවබෝධයක් මනුස්සයින්ට නැහැ. ඉතින් දානෙ දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, චෛත්‍ය හදනවා, සිවුරු පොරනවා, සිවුරු අරිනවා, උපසම්පදා වෙනවා, උපසම්පදාව අතහරිනවා, ප්‍රාර්ථනා කරනවා. තව මේකී සහ නොකී නොඑක් දේවල්. හිලකඩම් පූජා කරනවා, කුමුරු පූජා කරනවා, කුමුරු වවනවා, අරක්කුණ්ඩ කන්න දෙනවා වී ටික. වී ටික විතර ගිහින් කනල් කාලා හරකුණ්ඩ ගොයම් ටික දෙන්නේ නැතුව මේකී සහ නොකී විචූරණ දේවල් ලෝකේ දකින්න හම්බ වෙනවා. නිවන් ලබන්නද? නෑ, ඔක්කොම සසරට. එහෙම කරොත් එහෙම බාහිර ක්‍රියාකාරකමක් නෙමෙයි. බාහිර ක්‍රියාකාරකම ජීවත් වීම සඳහා දාලා දෙයක්. දරුවන් නම් දරුවන්ට, ගවයන් නම් ගවයන්ට, සුනකෙක් නම් සුනකින්, රජාදන්. ඒකටයි ඒ පසුකම් සලසන්න ඕන. නමුත් තව දෙයක් තියෙනවා. මේ මොහොත අදරක් තියෙන තැනක්. මේ සිතේ උදා වෙන මොහොත සරල රේඛාවක් වගේ එකක් නෙමෙයි. සරල රේඛාව කියලා කියන්නේ තිත් ගොඩක එකතුවක්නේ. තිත් ධාන ගියාම රේඛාවක් හැදෙනවා කියලානේ පුංචි කාලේ උගන්වන්නේ 6 7 පන්ති. ඒක රේඛාවක් නෑ, තිත් ගොඩක එකතුවක්. අනේ වගේ මේ සිත් සමූහයත් මොහොතකින් ඉපදී නැසන සිත් ගොඩක එකතුවක්. ඒ ලහු පරිවත්තං ස්වභාවය තථාගතයන් වහන්සේ පෙන්ලා තියෙන්නේ නිකන් පාඩම් කරගන්න නෙමෙයි. ඒක උදව් කරගන්න. හටගත්ත ගමන් නැසෙන එක උදව් කරගන්න, ගැලවෙන්න නෙමෙයි, බැඳෙන්න නෙමෙයි, ගැලවෙන්න. මෙන්න මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා පෙන්වන්නේ. එකතු වෙලා අවසන් කරන එක දුක්ඛ ගාමිනී පටිපදාව. එකතු වෙන්නේ ඇලෙන ගැටෙන නිසා, නැත්නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ තණ්හා නිසා එකතු වෙන්නේ. එතකොට එකතු වෙලා සසර හදලා කවදාවත් මෙතනින් එහා පැත්තට ගිහින් ඊට අදාළ ඇවිදීමක් කරුණාම ගැලවෙන්න කියලා දෙන්න හෝ ගැලවෙන්න තැනක් තොරටුවක් නැති බව. මේ සඳහා විවෘත දොරටුව පවතින්නේ බුද්ධෝත්පාදයක සදහම් හමු වෙන පුද්ගලයාට බව, ස්ත්‍රියට හෝ පුරුෂයාට, ගිහියාට හෝ පැවිද්දාට බව, ඔබ එතන බව. කෝටි සංඛ්‍යාත සත්වයින් අතර, ප්‍රකෝටි සංඛ්‍යාත සත්වයින් අතර, කෝටි සංඛ්‍යාත මිනිසුන් අතර, ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයින් අතර ඔබ එතන බව තේරෙනකොට ඔබේ වාසනා මහිමේ කුපමණද? දැන් අර මම පෙන්නපු හටගෙන නැසෙන ධර්මතාවය වසාලමින් මමත්වෙන් අරන් එකතු වෙන පුරුද්ද වෙනුවට හටගෙන නැසෙන ධර්මතාවයට ඉඩ දෙන්න පුළුවන් නම් අතීතයේ ඇවිදින් මේ ආවි, වර්තමානයක් නොහැදේවි. වර්තමානයේ රැවටේ නැත්නම් අනාගත ඵලයට හේතුත් එකවරම නොසේ වේවි. වර්තමානයේ හැදෙන්නෙත් නැහැ, අනාගත ඵලයට හේතු ඉතුරු වෙන්නෙත් නැහැ. අන්න පඤ්ඤා උද්ධි
මේක පඤ්ඤා බුද්ධිනේ. ප්‍රඥාව වැඩෙන්න ඕන මේ වැඩේ සම්බන්ධයෙන්යි. ඒ ක්‍රියාදාමයේ පෙළලා තිබෙන පෙළදහම පමාදී පෙළදහමත් ත්‍රිපිටකයේ තියෙනවා. ඔබේ ඇස් තුල කන ඔය එක සිදු වෙන්නේ. අපමාදී පෙළදහමත් ත්‍රිපිටකයේ තියෙනවා. ඒකත් සිදු වෙන්නේ ඔබේ ඇස් තුල කන තුල. සිදු විය යුත්තේ. ප්‍රමාදී පෙළදහමට තියෙන වීරියක් ඕන නැහැ. ස්වභාවයෙන්ම ඇලුනහම යන්න පුළුවන්. අපමාදී පෙළදහමට එහෙම බෑ. පරණ පාරේ යන්න නැති වෙන්න වීරියක් තියෙන්න වෙනවා. ආවරණය කරන්න වෙනවා. වලකන්ට වෙනවා. මුදා ගන්නට වෙනවා. උදව් කරු ඒ මොහොතට එකතු නොවී ඉන්ට මැදට පැමිණ අකුසලයෙන් වෙන්වීම. අකුසලය තමයි වේදනා තණ්හා උපාදාන අවිද්‍යා සංකාර අකුසලය. ඒ උපාදානයේ අවිද්‍යාවනේ. ඒකෙන් වෙන් වෙන්නේ සතිය විසින් පස්සෙන්ම ඉවර කරනවා. අතීතයේ ඇවිදින් ඉවර වෙන්න වෙනවා. වර්තමානයේට එකතු වෙන්න ඉඩ කඩ නැහැ. වර්තමානයේට එකතු වුණොත් අනාගත ඵලයට හේතුත් නැහැ. මේක භාවනාව කියලා, මේක වඩන්න ඕන දේ කියලා, තෝකතෝකම් කණේ කරන්න ඕන දේ කියලා කවදා හරි ඔබට තේරෙනතුරු ඔබට පටිසෝතගාමී වෙන්න බෑ. එකතු වෙලා යන පාර අනුසෝතගාමී, මේ කඩන පාර තමයි පටිසෝතගාමී. ඔන්න ආපහු හැරෙනවා. දැන් මේක මීට වඩා කාලය ගන්න නැහැ. මම මේ විවිධ මාර්ග ඔස්සේ අපි මේ ධර්ම දේශනාවන් කරමින් සද්ධර්ම ශ්‍රවණය කියලා ඔන්න ඔය ප්‍රතිපදාව තමයි පැහැදිලි කරන්නේ. එතකොට ඒ කරුණ තේරුම් ගත්ත පුද්ගලගේ අතුර සත්පුරුෂ සංසවේ නම් ඒ කරුණ තේරුම් ගත්ත පුද්ගලයෙකුගෙන් ධර්ම ශ්‍රවණයකට තේරුම් ගැනීම සද්ධර්ම ශ්‍රවණය. දැන් හරි. වැඩේ තේරුණා නම් හරි. දැන් එයාට තමයි ඉතුරු කටයුතු වළංගු වෙන්නේ. අනිත් අයට වළංගු නෑ. ඔක පෘථග්ජන කාටවත් යෝනිසෝ මනසිකාර ධම්මානුධම්ම ප්‍රතිපදා වළංගු නෑ. සත්පුරුෂ සංසේවෙන් සද්ධර්ම ශ්‍රවණයකට තේරුම් ගත්ත පුද්ගලයාට. දැන් ඉතින් වනාන්තරයට ගිය භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් තියෙන අවවාදයක් තියෙනවා අයෝනිසෝ කියලා. පැවිදි වෙලා ගැඹුරු වනාන්තර වලට යන්න එපයි කියලා තියෙනවා. මොකද හුදකලා වෙලා තනි වෙලා ශික්ෂිත බවටපත් වෙලා කෙලෙස් වැඩි වෙලා කෙලෙස් වලට අහු වෙලා මෝහ වෙලා මුලා වෙලා දිවි නසා ගන්නට බෙල්ල කපා ගන්න වතුරට පයින්ට එල්ලෙන්න මන්දයත් මුලා වීම. මොකද ත්‍රිවිධ විතර්කය අඳුරන්නේ නැතිකම. ත්‍රිවිධ විතර්කය දරා ගන්න බැරි පුද්ගලයාට වනාන්තරයට යන්න එපා කියන එක ආරණ්‍ය සූත්‍රයේ ආදර්ශයයි. එහෙනම් වනාන්තරයට යන්න ඕන කවුද දන්නවද? විදර්ශනා කරන්න පුළුවන්. මේක තේරුම් ගත්ත අය සඳහා තියෙන්නේ. තනියෙන් කැලේට ගිහින් ඉඳගෙන ඉන්න නෙමෙයි. ත්‍රිවිධ විතර්කයේම ප්‍රහාණය කරන්නට ඉගෙනගත්ත කල්යාණ මිත්‍ර සේවනයේ සහ සද්ධර්ම ශ්‍රවණයට පුද්ගලයාට ඕන නම් ඉක්මනින් මේ කටයුත්ත කරන්න ගියාට කමක් නැහැ. ගැඹුරු වනාන්තරවලට යන්න එපයි කියලා තියෙන්නේ ඒකයි. දැන් අර ත්‍රිවිධ විතර්කයට එකතු වෙන එකට කියන්නේ නුනුවන කියලා. අයෝනිසෝ. සූත්‍රේ නම අයෝනිසෝනේ. ඒකට අහු වෙනවා නම් අයෝනිසෝ. ඒක උපදින අවස්ථාවලදී ඒකට එකතු නොවෙන්න දිනු කළ සිහියක් සහිතව ජීවත් වෙන්න පුළුවන් නම් මොන දේ ආවත් මේ ඉන්නේ අතීතෙන් එන දෙයක් සාහිතුවිල්ලක්. ඒකට එකතු වෙන්න ඕන කමක් නැහැ, අතහරින්න පුළුවන් නේ. නිදන් හරන්න හිතුණත්, රත්තරන් හොරකම් කරන්න හිතුණත්, ස්තුතිසෝනයක් කරන්න හිතුණත්, හොරකමක් කරන්න හිතුණත්, එහෙම නැත්නම් තව මොනවා හරි වැඩක් කරන්න හිතුණත්, කෝක කරන්න හිතුණත් එකතු උනේ නැත්නම් කෙරෙනවද? ඒ විතර්කයේ ඇති වෙන බලපෑම තේරුම් ගන්න පුළුවන් නම් එයාට එකතු නොවෙන්න පුළුවන්. එකතු වීම අයෝනිසෝ මනසිකාරය නම් එකතු නොවීම යෝනිසෝ මනසිකාරයයි. ත්‍රිවිධ විතර්කයෙන් එකක් ආවව හඳුනා ගැනීම, ඒ අතීතයේ දෙයක් බව තේරුම් ගැනීම, ඒකට එකතු වීම පමාව බව තේරුම් ගැනීම, ඒකට එකතු නොවෙන්න එතෙන්ට සිහිය ගේන්න ඕන බව. එකතු වීම අයෝනිසෝ මනසිකාරය බවත් එකතු නොවීම නුවණින් මෙනෙහි කිරීම තුළ අතීතයේ මරා දමන අනාගතයක් හදන්න නැති තොටුපළ බවත් සසරින් එතර වෙන තොටුපළ බවත් තේරෙනකොට අනේ පුද්ගලයා ගමේ හිටියත් නගරේ හිටියත් වනමැද හිටියත් තව කොහේ හිටියත් ත්‍රිවිධ විතර්කයේ තියෙන බලපෑමෙන් නිදහස් වෙන්න උට නුවණ තියෙනවා. දැන් පරණ අතීතයේ ආවට ඒක මරිච්ච අතීතයක් කරුණාම දෙයක් නෙවෙයි. එහෙනම් ඒකේ සිද්ධියක් නෙමෙයි අද තියෙන්නේ, ඕනෑම සුභ අසුභ හරි වැරදි සිද්ධියක් අද සිතුවිල්ලක් පමණයි.
එහෙනම් දෙපැත්තට බෙදන්න යන්නේ නැතු උපේක්ෂාගත වීම සහගත වීම තුළ එකතු නොවීම තුළ එයා ඇවිත් යන්න ඕන. අනේ ඇවිත් යන්න දෙන එකට එකතු නොවෙන එකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. නුවණින් මෙනෙහි කරනකොට එයාට තැනක් නැහැ. දැන් එකක් කරලා හරියන්නේ නැහනේ. මේක කොහොමද උපදින්නේ? යද්දී එද්දී සිටිද්දී නිදද්දී ඇසේදී කනේදී නාසයේදී දිවේදී කයේදී හමු වෙන අරමුණු හෝ මනෝදාරිකව අදාළ කරුණට අදාළ විතර්කයක් වශයෙන් අකුසල මේවා මේ පවතින අකුසල මේ විතර්ක තුනම. ඒක අකුසලයෙන් වෙන්වීම මෙතන සිදු වෙන්න ඕනේ. එකතු වුණොත් අකුසලයට සිදු වෙනවා. එකතු වුණේ නැත්නම් අකුසලයෙන් වෙන් වෙනවා. අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ මේ පවතින්නේ. දැන් ඇහෙන් ඉපදුනත් කනෙන් ඉපදුනත් නාසයෙන් ඉපදුනත් මේ හේතුඵල ධර්මයක් හට ගන්නවා. නමුත් එකතු වුණොත් පැවැත්ම එකතු නොවුනොත් අවසන් වෙනවා. එකක් අවසන් වෙනවා, තව එකක් આવොත් ඒක දැක්කොත් අවසන් වෙනවා, තව එකක් આવොත් ඒක දැක්කොත් අවසන් වෙනවා. අන්න පටිපදාව. ධම්ම අනුධම්ම පටිපදා ත්‍රිවිධ විතර්කයේ සහිත උපාදානස්කන්ධ නැත්තම් හට ගන්නා වූ ස්කන්ධ පහෙන් පහටම වර්තමානයේ සහ අනාගතය නොහදා අවසන් කරන එක ධම්ම අනුධම්ම පටිපදා. දැන් කියන්න මට කල්යාණ මිත්‍ර සේවනයේ නැත්තම් සත්පුරුෂ සංසේවනයේ සහ සද්ධර්ම ශ්‍රවණයෙන් තොරව පුළුවන්ද කියලා යෝනිසෝ මනසිකාරයක් සහ ධම්මානුධම්ම පටිපදාවක්. අන්න. දැන් මේ කාරණා තේරෙනකොට දැන් ඔන්න දුක්ඛගාමිනී පටිපදාවනේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා දැන් ඊට පස්සේ මේ ප්‍රඥාවන්ත ඉන්නේ මග මේ දහම කියන්නේ අර නිරෝධ වෙනකොට හමු වෙන සැනසීම. මේ හේතු අයින් වෙනකොට ලැබෙනා වූ සැනසීම. එතෙන්ට යනවා. ඒ බුදුන් වෙත යනවා. ඒ ධර්මයේ වෙත යනවා. ඒ සාන්ත සැනසීම වෙත යනවා. ඒ සසර හදන එක නවත්තනවා. දැන් බලන්න අර මුල් කරුණු තේරුම් ගන්නට අවශ්‍ය කෙනෙකුගේ අසුර ලැබෙන්නේ නැතුව කල්යාණ මිත්‍ර සේවනයක් නැත්නම් සත්පුරුෂ සංසේවයක් තියනවාද? අනුසෝතගාමී පටිපදා පටිසෝතගාමී පටිපදාදී කුබී ඇස තුල කන තුල නාසය තුල සිදුවෙන්නා වූ ආකාරයේ ප්‍රමාද විහරණ සහ අප්‍රමාද විහරණ තුලින් පැහැදිලි කරගෙන තොරව සද්ධර්ම ශ්‍රවණයක් තිබෙනවද? නැහැ. ආපහු හැරෙන්න බෑ යන පාර වැරදි බව දන්නේ නැත්නම්. බැඳෙන බව දන්නේ නැත්නම්. ඒකට අදාළ විශේෂ හමුදා අනුකණ්ඩයක් තථාගතයන් වහන්සේ හැමදෙනාට ලබා දෙනවා. සතියෙන් සිහියෙන් කටයුතු කිරීම නම් උපකාරක ධර්මයක්. එයා නැතුව මේ වැඩේ කරන්න බෑ. අපේ සමාජයට වෙලා තියෙන්නේ සතිය කියලා වෙන දෙයක් පහදවාගෙන ඉතින් බොහෝ දැනුම ඇත්තන් බවට පත් වෙනවා. අදාළ තැනට ස්කන්ධ පංචකයට නිරෝධය දකින්න අදාළ සතිය ගේන්න දිනු කරපු සතියක් නැහැ. යදා පඤ්ඤාය පස්සති නොනින් දකින්නවා. දිනු කරපු නොනින් වීරියෙන් ඒ වගේ මේකේ ආනිසංස දන්නා නිසා එකතු වීමේ ආදීනව දන්නා නිසා ආස්වාදයේ ආදීන වෙන්නේ එකතු වුණොත් සසර හැදෙන එක. ඒක තමයි ආදීනවේ. එකතු නොවුනොත් මිදීමේවත් නිස්සරණය. ඔය තමයි බුදුන් වහන්සේ බුදුන හැටි. ආස්වාදයේ ආදීන දැකලා නිස්සරණයටපත් නොවන තාක්කල් Taman බුදුන් කීවේ නැහැ කියලා කියනවා. අන ආස්වාදයේ ආදීනේ වර්තමානයේ හරහා අනාගතයක් හැදෙන එක. ඒක තමයි ආදීනවේ. ඒක දැක්කනම් ආස්වාදයෙන් මිදෙනවා. ආස්වාදය කියන්නේ අර එන එකතු වෙන එකට එකතු වෙන එකට ආස්වාදය කියන්නේ. වර්තමාන හේතු සහ අනාගත ඵල වශයෙන්. ඒකට එකතු නොවෙනවට තමයි ආස්වාදයෙන් මිදෙනවා කියන්නේ. නිස්සරණය. දැන් අදාළ තේරුම් ගත්ත පුද්ගලයාට තමයි අර බුදුන් වහන්සේ ඉස්සරහක් ඕකි බදාරන්න කියන්න පුළුවන් උනේ ස්වාමීනි මනස්කාන්තයි අඳුරේ හිටපු කෙනෙකුට තෙල් පහනක් දැල්ලා දුන්නා වගේ පාර වැරදුනකොට පාර පින්නුවා වගේ ඔබ වහන්සේ වදාළ තේරුණාද පටන් මම වැඩේ පටන් ගන්නවා ආපහු යන්න. භික්ෂුවත් ආපහු යන අය භික්ෂුණීත් ආපහු යන උපාසකත් ආපහු යන උපාසිකත් ආපහු යන අය භික්ෂු භික්ෂුණී උපාසිකා ඔක්කොම මේ කාලේ පටිසෝතගාමී තේරුණා අය. අදටත් මේ වැඩේ ක්‍රියාත්මක වෙන්න ගත්තොත් මහ ලොකු වැඩක් නෙවෙයි නේද? දැන් එතකොට මුල් කරුණු දෙක පදනම් කොටගත් ඕනෑ කෙනෙකුට යෝනිසෝ මනසිකාරය එනවා නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් දුක්ඛ නිරෝධය කරන්න පුළුවන්කමක් තියෙනවා. නැවත නැවතත් ඒකයි ධම්මානුධම්ම කියන්නේ.
මම හිතන්නේ සෝවාන් සිට රහත් දක්වා තියෙන ප්‍රතිපදාවට තමයි ධම්මානුධම්ම කියන්නේ. ඉතින් සමහර විට සිහිය නැතුවම අහුවෙන්න පුළුවන්. එතකොට ආයෝනිසෝ වුණා නැත්නම් සිහිය තිබුණේ නැහැ. අපිට කතා කරන අය සමහරලාට කියනවා ටිකක් දවස් තිබුණා දැන් පොඩ්ඩක් නැතුව ගියා වැඩ වැඩි වෙලාත් කියලා කතා කරලා. ඉතින් ඒක ඔය වැඩෙනකොට ටික ටික සම්පූර්ණ වෙන එක කරනවා මුලදී 100%ක් නැහැ. ඒ නිසා ඒක සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ. පසුගිය දේශනාවක් කරමින් සතර සතිපට්ඨානේ පාඩම් කරන ලීලියා කියයි නැතුව වර්තමාන ස්කන්ධ පංචකයේ උපාදාන බවට පත් වෙන්න එකතු වෙන්න ඉස්සෙල්ලා අතීතෙන් එනකොට ඒ අතීතෙන් ආපු කොටස දැන් එකක් නෙවෙයි පරණ එකක් බව දැකලා ඒකට එකතු වෙන්නේ නැත්නම් එකතු වෙන්නේ නැතුව සිටින්න දරන උත්සාහය තුළ සතිය කියන්නේ මේ එකතු නොවීමට දරන උත්සාහය කියලා තේරුම් ගන්න කියලා. සිහියෙන් කටයුතු කරනවා. සිහියෙන් කටයුතු කළේ නැත්නම් වර්තමානයේ හරහා අනාගතය හදනවා. සිහියෙන් කටයුතු කළොත් අතීතය ඇවිදින් ඉවර වෙනවා. වර්තමානයක් අනාගතයක් නැහැ. භවගාමී නෙමේ භව නිරෝධගාමී. මේ පමණයි නේද බුදු සමය ඉගෙන ගන්න තියෙන්නේ. ත්‍රිලක්ෂණයෙන් පෙන්වත්, චතුස්සත්යෙන් පෙන්වත්, පටිච්චසමුප්පාද නිරෝධයෙන් පෙන්වත්, කර්මක්ෂය කිරීමේ කර්මයෙන් පෙන්වත්, මරණ සතියෙන් පෙන්වත් මේක තමයි පෙන්වන්න තියෙන්නේ. ලේසි ක්‍රමයකින් ඉගෙන ගන්න. අනතුරුව තිබෙන්නේ ලියන්න කියන්න පාඩම් කරන්න මේ ප්‍රායෝගික වෙන්න. අනක්ඛතරෝ තථාගතා පාර කියලා දෙනවා ආතප්පකිච්ච ඔබ කරන්න වෙනවා. ඒකයි මේක ප්‍රායෝගික ප්‍රතිපදාවක් අනුගමනය කළු වැඳ වැඳ හිටිය යුතු ප්‍රාර්ථනා කළ යුතු සාදු කියා හිටිය යුතු යාඥා කළ යුතු දෙයක් නෙවෙයි. Taman අතින් මොන වර්ධ ප්‍රමාදයයි Taman හදා ගන්න ඕනේ. සරලයි පැහැදිලි බොහෝ කාලයක් තේරුම් ගැනීම ප්‍රතිඵලයක් වශයෙන් ඒක එහෙම පහදුවම පැහැදිලි කරන්නේ සමාජයට. මතක තබා ගන්න. ඒක ත්‍රිපිටකේ පුරා පවතින සූත්‍ර දේශනාව පවතිනා විවිධ ආකාරයෙන් පැහැදිලි කිරීම තුළ වෙන්න ඕන මේකයි කියන එක මේ පමාද විහරණය සහ අපමාද විහරණය කියන එක තේරුම් ගැනීම තුළයි පැහැදිලි කරන්නේ. දැනටත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වෙත්තම් භික්ෂුණී කියන පදයට සිල් මාතා වුණත් කමක් නැහැ. ඒ ભેදයක් මෙතන නැහැ මොකක්වත්. මේක තේරුම් ගත්ත පුළුවන් නම් ඔහුට මේ වැඩේ කරන්න පුළුවන්. කරන්න පුළුවන් නම් මාර්ගය ගන්නවා ඵල ගැන කවර කතාවද මාර්ගය ගත්තොත්. අප්‍රමාද මාර්ගයේ ඵල නැහැ. ඒකේ තියෙන්නේ කර්ම විපාක. අප්‍රමාද මාර්ගයේ ලෞකිකයි ඵලයේ ලෝකෝත්තරයි. ඉතින් එහෙමනම් ඔන්න අපි මේ ඔබේ ඉල්ලීම පරිදි නිවනට උපනිස් වෙන ධර්ම දේශනාවක සුන්දරත්වය පැහැදිලි කරගනිමින් පඤ්ඤා උද්ධිය ඇති කරගන්න ඉස්සෙට පුරුෂයාට ගිහියාට පැවිද්දට කියලා ප්‍රශ්නයක් නැහැ. මේකට ධනවත්කම් දුප්පත්කම් රූලක්ෂණ උගත්කම් මේ මොකක්වත් නෙමෙයි වළංගු වෙන්නේ. තේරුම් ගන්න පුළුවන් හැකියාව සහ සසර කළ පුරුද්දක් තුළ මේකෙන් නිදහස් වෙන්න මෙතෙන්ට ආබව තේරුම් ගැනීම. දුර්ලභ වූ manussත්වයේ සහ සදහම් හමුව මේක හමු නොවන එක තමයි ඔය මවට පියාට ඔබේ පූජ්‍යපක්ෂේ කාටවත් අපවත් වී වදාරන්න හෝ පරලෝ යන්න සිද්ධ වුණේ බෞද්ධ වුණාට ඔක හමු නොවන නිසා. මේ මොහොතකින් මේ සතර හදන එක කඩන එක පිළිබඳව පැහැදිලි චිත්‍රයක් හමු නොවන නිසා. දැන් කරලා බලන්න වැඩේ වෙනවද කියලා. බුදුන් වහන්සේ වදාරන නිසා හෝ අපි කියන සනමේ වැඩේ වෙනවා නම් ඒක තමයි මාර්ගය ඇත්ත. ඒකයි ඒක බුදුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙන අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි සත්‍යයි කියලා පැහැදිලි කළේ. ඔබටත් තෙරෙවි ඔබ ළඟ හිටපු මාරයෝ නැත්තම් ඔබට වද දුන්නා වූ පිරිස ඔබ ළඟින් ටික ටික මිය යනවායි කියලා. ඒ නීවරණ ප්‍රහාණ වෙනකොට මාර්ගයේ ඊට පස්සේ හම්බ වෙන ඵලය ඔබට දැනෙවි අසංකත බව. එහෙම නැත්නම් ඔබට දැනෙවි එහෙම සිතුවිල්ලට මුලා නොවන නූපන් නොහටගත් එහෙම සංසුන් සෝයක් තියෙන බව. ඒට තර්ජනය කළ හැකි, ඒට බලපෑම් කළ හැකි බලවේගයක් ලෝකේ නැති බව. මේ ප්‍රඥාවන්තයින් සඳහා අනුගමනය ඔන්නෝක තමයි බුදුන් වහන්සේ වදාළ පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ කියන්නේ ওই කාරණේ. නැතුව මේ මල් පූජා කරන එක හරි, චෛත්‍ය හදන එක හරි, පාරවල් හදන එක හරි ආදී කොට බාහිර ක්‍රියාකාරකමක් නෙමෙයි. ඒවත් හැමෝටම කරන්න පුළුවන්. නමුත් මේක මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පටිසෝතගාමීත්වය කරන්න තේරෙන්න ඕන සිහියක් ඕන නේද? අදාළ කාරණා තේරුම් ගන්නට ඔබේ ඇස යොමු වේවා. ධර්ම ශ්‍රවණයට ඔබේ ඇස යොමු වේවා.
මේ කරුණු පැහැදිලි කරන අයගේ කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. කල්යාණ මිත්‍ර සේවනයෙන් නැත්නම් සත්පුරුෂ සංසේවසුනෙන් සද්ධර්ම ශ්‍රවණය තුළ මුල් කරුණු දෙක සම්පූර්ණ වෙනකොට දැන් යෝනිසෝ මනසිකාරයට අවධානය යොමු වෙනවා. ධම්මානුධම්ම පටිපදාව තුළ දැන් ප්‍රඥා බුද්ධි මගඵල අදාළ කරුණ තේරුම් ගනිමින් අනුගමනීය ප්‍රතිපදාවකටපත් වී භික්ෂුවක් භික්ෂුණියක් උපාසක උපාසිකා හෝ සිවණ පිරිසේ කෙනෙක් වශයෙන් සම්බුදු සසුන බබලවන කෙනෙක් බවට පත් කරගන්න ප්‍රතිපත්ති පොජායන් බුදුන් පුදන කෙනෙක් බවට පත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සැදැහි දායකත්වය දරනු ලබන්නේ බලංගොඩ සීතාගල පදිංචි බීටී දයාවති මහත්මිය PW සොමදාස මහතා සහ සිය දියණිය PW දිලිනි අයේෂා මහත්මිය යන අය විසින් අරමුණු අතර සුජීවත්ව සිටින්නා වූ අවුරුදු 88ක් වයස WH අසෝහාමි මහත්මිය, එසේ සඳුන් චතුරංග මහතා, එසේ ජයසේකර මහතා, WH කමලාවති මහත්මිය යන සියලු දෙනාටම ධර්මදේශයෙන් ජනිත වන්නා වූ කුසලයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා. එය දීර්ඝායුෂ ලැබීම ධර්ම ශ්‍රවණයේ උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා. මොකටද ජීවත් වෙන්න ඕන නැත්තම් නේ? නිකම්ම කාලා මැරලා යන ජීවත් වෙන්න ඕනේ නැහැ නේ. ඒක කොහොමත් කරනවා. මේක මේ වැඩේ ගන්නවා නම් ඒක තමයි වෙන්න ඕන. එසේම පවුලේ මියගිය ඥාතීන් වන බීටී පිරිස් මහතා, මැගලින් නෝනා මහත්මිය, PW සුමනතිස්ස මහතා, PW සුමන වංශ මහතා, PW සුමන සිරි මහතා සහ ජී කුසුම් මංගල මහතා ඇතුළු පවුලේ මියගිය සියලු ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. මතු උපදිනා ජීවිතයක මිනිසත් බව ලබා සදහම් අවබෝධයෙන් නිවන් මඟ හෙළි කරගනිත්වා. වෙන්න ඕන ප්‍රායෝගික විදිහ මම මේ හදලා කියන්නේ මේකේ මෙහෙම නොතිබුණාට. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. මේ ධර්මදේශනයේ දේශනා කුසලයේ කර්මයේ හේතු කරගනිමින් හැකි ඉක්මනින් උතුම් චතුස්සත්‍ය ධර්මය අවබෝධ කොට නිර්වාණය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ඔබේ යහපත් අරමුණු සඵල වේවා. පරලෝසෙපත් ඥාතීන්ට යහපතක් වේවා. ඔබට ඉහාත්ම වශයෙන්ම සදහම් වැටහීම තුළ නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය නම් වූ ලෞකික අභිවෘද්ධියත් මේ පටිසෝතගාමීත්වය වල නැත්නම් මේ අපි සඳහන් කළා වූ යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළින් උතුම් නිවන් සුවයත් හමු වේවා යන්න අපි ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං